නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනාති. වාසනාවන්ත සදහැපර පින්වතුනි, අද මේ සිකුරාදා දිනේදී සවස් කාලයේදී අප මේ සිදු කරනු ලබන උතුම් වූ භාවනා වැඩසටහනටයි ඔබ සියලු දෙනාම තම තමන්ගේ වාසස්ථානවල සිට මේ උතුම් වූ කුසල ක්‍රියාවට වැඩසටහනට සහ සම්බන්ධ වෙන්නේ. ඒක නිසා පින්වතුනි, සති ගණනාවක සිට අපි මේ භාවනා වැඩසටහන සිද්ධ කරනවා. මේ භාවනාව තුළින් අපේ බලාපොරොත්තුව කොහොම හරි මේ සසර, මේ සංසාරයෙන් ඈතර වෙන්නට, මේ සසර කාන්තාරයෙන් අපිට ඈතර වෙන්නට, මේ සංසාරේ දිනන්නට කොහින් හරි මාර්ගයක් අපිට පෑදේවි කියන බලාපොරොත්තුවෙන් යුක්තවයි හැම කෙනෙක්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන්, කැමැත්තෙන්, ඕනෑකමින් සම්බන්ධ වෙන පිරිසක් තමයි මේ වැඩසටහනට මේ සිටින්නේ. අපිට මේ භාවනාව තුළින් අපිට සිතේ සැනසීම උදා කරගන්නට අවශ්‍යයි. ඒ වගේම ලෞකික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුවත් සලසා ගන්නට අවශ්‍යයි කියන මේ උතුම් වූ පරමාර්ථය ඉදිරිපත් කරගෙනයි මේ සිකුරාදා දිනේදී ඔබ හැම කෙනෙක්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. මොනතරම් බාධක තිබුණත්, කොයිතරම් කරදර තිබුණත්, ඒ සියලු කරදර බාධක පැත්තකට දාලා මේ 7:00 ඉඳලා 9 දක්වා මේ කාලය තමන් වෙනුවෙන්, තමන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් වෙන් කරගන්නවා කියන මේ අදිෂ්ඨානයෙන් මේ අය කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි, ගිහියන් විදියට ඔය සියලු දෙනාටම බොහෝ වැඩ කටයුතු තියෙනවා. සම්බාධෝයන් ගරාවාසෝ, ගෘහ ජීවිතය, ගිහි ජීවිතය කියලා කියන්නේ බාධක සහිතයි, කරදර සහිතයි. කරදරයි කියලා කියන්නේ බැඳීම් සහිතයි. මේ බැඳීම් නිසා කරදර සහිතයි. කරදර කියන්නේ, බැඳීම් කියන්නේ දුකක්. මෙන්න මේ දුක් සහිත ජීවිතයක් ගත කරන මේ පින්නතුන්, බැඳීම් සහිත ජීවිතයක් ගත කරන මේ පින්නතුන්, මේ සඳහා මේ කාල පරිච්ඡේදය වෙන් කර ගන්නවා කියන්නේ ඒකත් මහා ලොකු ජයග්‍රහණයක් පින්නතුනි. අපි අපේ මේ පින්නතුන්ගේ ජීවිතවලින් පැය කමාරක පමණ කාලයක් මේ සඳහා වෙන් කරනවා. ඒක ඒකාන්තකට පින්නතුනි අභිනිෂ්ක්‍රමණයක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ මේ ජීවිතේ පැවැත්ම, එහෙම නැත්නම් මේ ලෞකික ජීවිත පැවැත්ම తాවකාලිකව අතහැරලා දාලා මේ ආධ්‍යාත්මයට බර වෙනවා කියන එක. ඒක තමයි අපි සිද්ධ කරන්නේ. අද මේ සියලු දෙනාම මේ වැඩසටහන මේ සෑහෙන කාලෙක ඉඳලා මේ තාක්ෂණය හරහා තමයි සිද්ධ කරන්නේ. හැබැයි ඔබට පන්සලට එන්න අවස්ථාව ලැබුණා නම් ඔබ ඒ විහාරස්ථානට ඇවිල්ලා මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පින්නතුනි, තමන් ගෙදර తాවකාලිකව අතහැරලා පන්සලට එනවා කියලා කියන්නේ අභිනිෂ්ක්‍රමණයක්. මේක සම්පූර්ණයෙන්ම අතහැරලා යෑමට කියනවා අභිනිෂ්ක්‍රමණය, මහා අභිනිෂ්ක්‍රමණය කියලා. ඒ බෝසතාණන් වහන්සේමයි සිද්ධ කළේ, සිද්ධාර්ථ කුමාරයා. ආයෙ එන්න නෙමෙයි, ආපහු පාය තිබෙලියට. ඒක නිසා ටික ටික මේ අතහැරීමත් අපි උරු වෙනවා මේකෙන්. ඒ කියන්නේ අපේ භෞතික දේවල් පමණක් නෙවෙයි
අපේ කාලය පවා අපි වෙන් කරනවා කියලා කියන්නේ අපේ ජීවිතේම වෙන් කරනවා කියන්නේ ඒකත් අතහැරීම. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපිට මේ සසරෙන් එතර වෙන්නට ඕනෑකමක් තියෙනවා නම්, උවමනාවක් තියෙනවා නම්, උනන්දුවක් තියෙනවා නම්, ඒ වගේම මේ දුක කියන එක පේනවා නම්, දුක කියන එක දන්නවා නම්, දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම්, ඒ කෙනා ඒකාන්ත වශයෙන් මේ දුකෙන් මිදෙන්නට කටයුතු කරනවා. ඒ දුකෙන් මිදෙන්න කටයුතු කරනවා කියන්නේ ඒ දුකෙන් මිදෙන්න මාර්ගයක් හොයනවා කියන එක. එතකොට මේ මාර්ගය හොයාගෙන යනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේකට මාර්ගයක් තියෙනවා. මොකක්ද මේ මාර්ගය? ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. වෙන දවසක මම මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ගැඹුරුකම. අපි හිතා ඉන්න ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි, බොහොම සියුම් තැනක් මේක තියෙන්නේ. ඒක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පමණමයි මේ මාර්ගය. මේ මාර්ගයේ ගමන් කිරීමෙන්ම පමණයි අපිට මේ විමුක්තියක් ළඟා කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒක නිසා පින්නතුනි අපි හැමෝටම තේරෙනවා මේ දුක. මොකද උදේ ඉඳලා රැය වෙනකන් අපි විඳින්නේ දුකක්. ඒක නිසා ඒ දුක අපිට තේරෙනවා. ඒ තේරෙන නිසා තමයි අපි මේ දුකෙන් මිදෙන්නට කටයුතු කරන්නේ. ඒතර මේ සංසාරයේ පුරාවටම අපි දුක් විඳා තව ඉස්සරහට දුක් විඳින්න සිද්ධ වෙයි. මේක ගලව ගත්තේ නැත්නම්. මේක තේරුම් ගත්තේ නැත්නම්. ඒක නිසා තමයි අපි මේක බොහොම අමාරුවෙන් උත්සාහයෙන් මේ දුක කියන එක මොකක්ද කියලා අවබෝධ කරගෙන මේ දුකින් මිදෙන්නට කටයුතු කරන්නේ. එහෙනම් මේ දුකින් මිදෙන්නට අපිට පුළුවන්කම තිබෙන්නේ අපේ හිත දියුණු කරගන්න. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ සිතේ ස්වභාවය. දුරංගම මේකචර. හරියට වේගින් දුර දුවනවා. ඒ කියන්නේ දුර ගමන් කරනවා කියලා කියන්නේ සිත අපේ කය මෙතන තියෙනකොට සිත ඈත දුවනවා කියන එක නෙවෙයි. සිත කොහෙවත් යන්නේ නැහැ. සිත අපි ගාවමයි තියෙන්නේ. හැබැයි අරමුණු කරා දුවනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ මොන අරමුණුද? ඒ අරමුණු පින්නතුනේ අපි පෙර හදාගත්ත අරමුණුමයි අපේ තියෙන්නේ. අරමුණු කියලා කියන්නේ සිතිවිලි, චෛතසික. මේ කියන අරමුණු වලට අපේ හිත දුවනවා. දැන් මේ වෙලාවේ අපි උදාහරණයකට ගමු. මට මතක් වෙනවා ලංකාව. ඒතර මගේ හිත ලංකාවේ නෙමෙයි දැන් තියෙන්නේ. මගේ සිතිවිලි වලින් මම ලංකාවට මතක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් වෙනත් දෙයක් මතක් කරත් එහෙමයි. දැන් රුවන්වැලිසෑය මතක් කරනකොට අපේ හිත එතනට යනවා. ඒ කියන්නේ හිත එතන නෙමෙයි දැන් තියෙන්නේ. හිත තියෙන්නේ මං ගාවමයි, තමන් ගාවමයි. හැබැයි සිතිවිලි වලින් මෙනෙහි කිරීමේ ශක්තියක් තියෙනවා. ඒකයි කියන්නේ සිතිවිලි වලට ගමන් කරනවා. සිත සිතිවිලි හරහා සිතිවිලි වලට ගමන් කරනවා. සිත සිතිවිලි අරමුණු කරගන්නවා කියන එකයි ඒකෙන් කියන්නේ. දුරංගම. ඒකචර. මේ සිත තනියමයි හැසිරෙන්නේ. ඒ තනියම හැසිරෙනවා. තනියමයි කටයුතු කරන්නේ. හැබැයි අරමුණු ගන්නවා. අශරීරම් අපිට හොයන්න බෑ මේ හිත කොහෙද තියෙන්නේ කියලා. මේක හොයාගත්තා නම් මේක මොන හරි දෙයක් කරලා මේක මුදව ගන්න පුළුවන් නේ. හොයන්න බෑ කියලා තියෙන්නේ. ඒ හිත හොයන මාර්ගය තමයි අපි මේ හදන්නේ. මේ භාවනා කරමින් හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ හිත කොහොම හරි අල්ලගන්න තමයි අපි මේ හදන්නේ. සිත අල්ලගන්න කියලා කියන්නේ පින්නතුනේ මේ සිත මොකක්ද කියලා මේ ක්‍රියාත්මක ස්වરૂපය අවබෝධ කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඒක නිසා යේ චිත්තං සංයමිස්සන්ති යම් කිසි කෙනෙක් මේ සිත දමනය කරගන්නවා නම් මුක්ඛන්ති මාර බන්ධන. ඔහු ඒ මායාවේ බන්ධනයෙන් බැම්මෙන් නිදහස් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒතර මේ මායාව තමයි මේ සිත බැඳගෙන තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. දැන් මේ ගාථාවෙන් කියන්නේ මායාව තමයි මේ සිත බැඳගෙන තියෙන්නේ. මොනවටද මේ මායාව අපේ සිත බැඳගෙන තියෙන්නේ? පින්නතුනේ මේ මායාව අපේ හිත බැඳගෙන තියෙනවා ඉන්ද්‍රිය පහට. ඉන්ද්‍රිය පහට අපිට තොණ්ඩුවක් දාලා තියෙනවා. ඒ වගේම අපිට බැඳගෙන තියෙනවා. ඇහැ ඇරියාම අපිට පේන රූප. ඒතකොට රූපයක් අපිට එළිය දීලා තියෙනවා මේ මායාව. ඒ රූපය දැකලා අපිට ඇති වෙනවා රාග ද්වේෂ මෝහ. එහෙම නැත්නම් සිත් පහළ වෙනවා. අන්න සිත් පහළ වුණ ගමන් අපි
ඒ සිත් තුලින් අපි කර්ම සකස් කරගන්නවා. සමහර විට අතීත කර්ම, සමහර විට අනාගත කර්ම. අපි හදාගන්නවා. අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. ඊළඟට මේ කන, නාසය, දිව, ශරීරය මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා නිසා අපි මේ සසරට බැඳෙනවා. ඒ මායя තමයි මේවා අපි බඳින්නේ. බන්ධනේ ඇති කරලා තියෙන්නේ. එහෙනම් මේ මායාවේ බන්ධනේ නැති කරගන්නට අපි මේ සිත දියුණු කරගෙන අපිට අරමුණු එනකොට මේ අරමුණු ගලව ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අරමුණක් එනවා ඒ අරමුණ අවබෝධ කරගෙන ඒ අරමුණ එතනින්ම ලිහලා දා ගන්න පුළුවන් නම් අන්න මොක්ඛන්ති මාර බන්ධන මායාවේ බැම්මෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ කොහොමද මේ මායාවේ බැම්මෙන් නිදහස් වෙලා මේ අරමුණ ගලව ගන්නේ? ඒක අවබෝධයෙන් ඉන්නේ කොහොමද? ඒක තමයි සිහිය බුදුහාමුදුරුවෝ පුරුදු කරන්න කියලා දේශනා කළේ. සිහියෙන් ඉන්නට ඕනේ. සිහියෙන් ඉන්නකොට දැන් උදාහරණයක් කිව්වොත් පින්නතුනි දැන් මේ මොහොතේ රාගසිතක් එනවා. රාගසිත එනකොට ඒ සිත පිළිබඳව අවබෝධයක් නැති පුද්ගලයා සිත පිළිබඳව අවබෝධයක් නැති අඥාන පුද්ගලයා මොකද කරන්නේ? අර රාගසිත එනකොට ඒ රාගසිත බලවත් කරගන්නවා. එතකොට රාගසිත බලවත් කරගන්නකොට අකුසලයේ වර්ධනය වෙනවා. අකුසල් සිත් පහළ වෙනවා. අකුසල් සිත් පහළ වෙනකොට ඔහුගේ රාගය එන්න බලවත් වෙලා ඔහු කර්ම සකස් කරගන්නවා අකුසලයට. හැබැයි මේ රාගසිතක් එනකොටම ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? මේ ප්‍රඥාවන්තයා රාගසිත එනකොටම ඔහු දැනගන්නවා සිහියෙන් ඉන්න හින්දා ඔහු හොඳ සිහියෙන් හිතගෙන ඉන්නේ. ඒ ඉන්නකොට මේ රාගසිතක් එනකොට මේ රාගසිත දැනගන්නවා මේක මේ රාගසිතක්. ඒ රාගසිත දකිනකොට ඒ රාගසිතෙන් සිද්ධ වෙන සියල්ලම දකිනවා. කොහොමද දකින්නේ? මගේ හිතට මේ එන්නේ රාගසිතක්. මේ රාගසිත ආපුවම මොකද වෙන්නේ? ඊළඟ මහා විනාශයක් වෙන්නේ. ඇහෙන් රූප දකිනවා ඒවට මම ආස වෙනවා. කනින් ශබ්ද අහනවා මම ඒවට ආස වෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේවට ආස වෙනවා. රාගය ඇති වෙලා අන්තිමට මහා විනාශ වෙනවා. මේ කරදර වලට මටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක මෙතනින් නවත්ත ගන්නට ඕනේ කියලා ඒ රාගසිත එනකොට මේ සිත මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට එහෙම මේ සිත යට වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට සිත පිළිබඳව හොඳ අවබෝධකින් අවධානයකින් අපිට හිටියහම අපිට පුළුවන්කම තිබෙනවා ඒ සිහිය වර්ධනය කරගෙන මේ මායාවේ බැම්මෙන් මිදෙන්නට කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේක සිත පිළිබඳව ඒ චිත්තානුපස්සනාව අපි මේ භාවනා ක්‍රම වඩන්නෙම සතර සතිපට්ඨාන තමයි මේ වඩන්නේ අපි. දැන් මේ සතර සතිපට්ඨාන තමයි අපි දැන් මේ ආරම්භ කරලා තියෙන්නේ. මේ සතර සතිපට්ඨාන තමයි වඩන්නේ. ඒකේ කායානුපස්සනාව තමයි මේ වඩන්නේ අපි වර්ධනය කරන්නේ. ඉස්සරහට මේ සිත පිළිබඳව අපි සාකච්ඡා කරනවා. සිත පිළිබඳව මෙනෙහි කරමින් භාවනා කරනවා කියලා දෙන්නම් ඉදිරියට කොහොමද මේ සිත ගැන අවධානයෙන් ඉන්නේ කියලා. එතකොට ඔබට තේරෙයි මේ භාවනාව පිළිබඳව ඉතාමත් හොඳට. ඉතින් ඒක නිසා පින්නතුනේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ මාර්ගයේ නිතරම ඉන්න. නිතර මේ ගැන මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට හිතනකොට සිහියෙන් ඉන්නකොට කොහේ හරි අවස්ථාවක් එනවා මේක ගැලවෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ භාවනා කළා නමුත් උන්වහන්සේට රහත් වෙන්න බැරුව ගියානේ. සති ගාණක් මාසයක් දෙකක් භාවනා කළා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මොකද ආනන්ද හාමුදුරුවෝ අවශ්‍යයි ධර්ම සංගායනාවට. ඒක නිසා උන්වහන්සේ සෑහෙන උත්සාහ කළා. බැරුව ගියා. උන්වහන්සේ අතහැරියා ඊට පස්සේ. පාන්දර වෙනකම් භාවනා කරලා පහුදාට දැන් උදේ වෙනකොට ඉන්න ඕනේ. අර සංගායනාව අතර. ඒ ස්වාමීන් වහන්සේලා තමයි සිව්පිලි සිවියාපත් සහිතව රහත් වෙන්න ඕනේ. උන්වහන්සේ උත්සාහ කළා බැරුව ගියා. උන්වහන්සේ උත්සාහ කරලා බැරි තැන උන්වහන්සේ අතහැරලා දැම්මා මේක වැඩක් නැහැ කියලා. අතහැරිය ගම අන්න උන්වහන්සේ රහත් වුණා. ඒතකොට මේකේ මොකක් හරි එකක් තියෙනවා. ඒ කියන්නේ දැඩිව අල්ල ගන්නත් හොඳ නැහැ. අතහැරලා දාන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ මොකද්ද මෙතන කියන්නේ? ඒ කියන්නේ පින්නතුනි මෙන්න මේ කියන මධ්‍යම ප්‍රතිපදාව. ඒතරක් තියෙන මධ්‍යම ප්‍රතිපදාව. දැඩිව අල්ලගත්තොත් ඒත් අපිට විමුක්තියක් ලබන්න හම්බෙන්නේ. ඒක අතහැරලා දැම්මොත් ඒත් හරියන්නේ නැහැ. ඒ දෙකම මැද තමයි තියෙන්නේ. උන්වහන්සේ අතහැරනකොට උන්වහන්සේට අවබෝධ වුණා. ශනිකව සිද්ධ වෙන දෙයක්. මොකද සිතකට මේ මාර්ග සිතක් පහළ වෙනවා කියන්නේ ශනිකව. දැන් මම සඳහන් අපි දන්නවනේ මේ පින්නතුන්ට සඳහන් කරලා තියෙනවා. සිතක ආයු කාලේ චිත්තක්ෂණ එකක් කියලා. ඒ කියන්නේ ඇහි ගහන මොහොතකට චිත්තක්ෂණ ලක්ෂ ගණනක් පහළ වෙනවා. ඒකෙන් එකක්.
ඒකෙන් එකක් තමයි විමාර්ග හිත. ඒතකොට ශනිකව පහළ වෙන දෙයක්. ඒ මාර්ගඵල කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ සිත ගැන හොඳට අපි අවධානයෙන් ඉන්නට ඕනේ. තාම අපි සිත ගැන භාවනා කළේ නැහැ. තාම කය ගැන යන්නේ. මේ කයේ ස්වરૂපය පිළිබඳව අපි තාම අර සිත ගැන අවධානයෙන් ඉන්න පෙර අපි සිතට පුරුව දෙනවා, පුරු කරනවා මේ සිහිය ටික ටික. දුවන හිත ටික ටික නවත්ත ගන්නවා. එකපාරටම අපිට සිත පිළිබඳව බලන්න බෑ තාම. ඒක නිසා අර දුවන හිත ටික අපි අරමුණු දීලා ඒ අරමුණු ඔස්සේ අපි දෙන අරමුණු ඔස්සේ දුවන්න හදනවා. ඒ කියන්නේ අපේ අනුදැනුම දුව. දෙන අරමුණු යහපත් අරමුණු. ඒක නිසා තමයි අපි මේ අසුභ සංඥා දෙන්නේ, අනිත්‍ය සංඥා දෙන්නේ, අනාත්ම සංඥා දෙන්නේ, මේ සංඥා දෙන්නේ සංඥාව. ඒ කියන්නේ අපි හදා ඉන්න සංඥා හරි නැති සංඥානේ. නේද? දැන් අපි හදා ඉන්න සංඥා තියෙනවා මේ පුංචි කාලේ ඉඳලා මරණකම් අපි සංඥා හදාගන්නවා. ඒක නිසා මේ සංඥා වැඩිකමටම සංඥා විපල්ලාස වෙලා තියෙනවා. ඒ කියන්නේ සංඥා පුංචි කාලේ ඉඳලා අපි හදාගෙන සංඥානුනේ කටයුතු කරන්නේ. දැන් අපි සංඥා හදාගෙන ඒ හදාගෙන සංඥානුව තමයි අපි හිතන්නේ. අපි කල්පනා කරන්නේ. අපි කටයුතු කරන්නේ. දැන් මේ මම කියලා කියනවා. මේ මම කියලා කිව්වට මෙතන සංඥාවක් නේ. මම කියලා සංඥාවකින් මම හදා ඉන්නවා මම කියලා. හැබැයි අභ්‍යන්තරේ බලනකොට මම කියලා කෙනෙක් නැහැ. ඉතින් මේ වගේ හැම දෙයක් පිළිබඳව අපි සංඥාවක් හදා ඉන්නවා. ඒක නිසා මේ සංඥා විපල්ලාසයට අහු වෙලා තියෙනවා. ඒ නිසාම අනිත්‍ය නිත්‍ය සංඥා අනිත්‍යදී අපි නිත්‍ය විදියට ගන්නවා. හැමදේම අනිත්‍යයි. හැබැයි ඒක නිත්‍යයි කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙමනේ හිතෙන්නේ අපිට. අපි භාවනා කරන වෙලාවට අපි මේ මෙනෙහි කරන වෙලාවට අනිත්‍යයි කියලා හිතනකොට පස්සේ අපිට හිතෙන්නේ නිත්‍යයි කියලා. ඒක නිසා අපි මේ වගේ දේවල් අපි මේ ජීවිත ගත කරනකොට අපි එදිනදා වැඩ කටයුතු කරනකොට අපිට හිතෙන්නේ එහෙම. දැන් ගෙදරක භාජනයක් බිඳුනොත් අයියෝ කියලා කියවෙනවනේ. අයියෝ කියලා කියවන ගමන් ඒ කියන්නේ නිත්‍යයි කියන එක නේ. ඉතින් අපිට පැහැදිලි වෙන්නේ. ඒතකොට ඒක විනාශ වෙන වෙලාවේ අපිට තේරෙන්න ඕනේ මේකත් අනිත්‍යයි. මේකත් අනිත්‍යයි කියලා. ඒකත් අනිත්‍යයි කියලා අපිට මෙනෙහි වෙන්න ඕනේ. ඒ දෙන්න අපේ හිත හදා ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා තමයි පින්නතුනි අපි මේ ටික මේ භාවනා ක්‍රම ටික දියුණු කරගෙන ටිකක් ගැඹුරට යන්නේ. ඒ ගැඹුරු භාවනා ක්‍රම වලට අපි ගිහිල්ලා අපි මේ සිතේ සිහිය අපි වර්ධනය කරගන්නට කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අද මේ භාවනාවේ අපි සිද්ධ කරන්නේ අසුභ සංඥා පිළිබඳව. ඒ කියන්නේ අසුභය එහෙම නැත්නම් පිළිකුල් භාවනාව. මේකට අපි කියනවා කායගතානුසතිය කියලා. පටික්කුල මනසිකාරය කියලා තමයි කායානුපස්සනාවේ තියෙන්නේ. කායානුපස්සනාවේ කොටස් 7-8ක් පමණ තියෙනවා කායානුපස්සනාවේ. ඒ කොටස් කීපයෙන් එකක් තමයි මේ පටික්කුල මනසිකාරය. පටික්කුල මනසිකාරය කියන කොටස. එතකොට මේ පටික්කුල මනසිකාරය අපි සිද්ධ කළා සවිඥාන අසුභය අපි සිද්ධ කළා. මාසයක් පමණ සවිඥාන අසුභය අපි වර්ධනය කළා. කෙනෙකුට පුළුවන් නම් මේ සවිඥාන ඒ කියන්නේ දැන් දෙතිස් කුණප පිළිබඳව අපි පෙර සිද්ධ කළා වගේ කෙනෙකුට ඒකින් සිත සමාධිගත වෙනවා නම් සිත මේ දුවන විසිරණ එක නවතිනවා නම් ඔබට ඒක කරන්න ඕන. එහෙම නැත්නම් ඔබ ප්‍රගුණ කරලා තියෙන යම් භාවනා ක්‍රමයක් කරලා තියෙනවා නම් ඒකෙන් සිත අනිත්‍යවට වැඩි ඔබේ හිත දියුණු වෙනවා කියලා තමන්ට තේරෙනවා නම් ඔබට ඒක කරන්න පුළුවන්. මේ විවිධ භාවනා ක්‍රම සිද්ධ කරන්නේ දැන් පින්නතුනි මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනෝනේ. කියන්නේ හැමෝම එක වගේ නෙමෙයි කියලා. ඒ කියන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා. ඒ කියන්නේ එක එකනාට නානත්ත් කාය තියෙන්නේ. ශරීරත් නොඑක. ඒ කියන්නේ එක එකනායි ශරීරත් විවිධයි. සංඥා විවිධයි. ඒ කියන්නේ එක එකනා ගන්න ක්‍රමය වෙනස්. ඒක නිසා ඒ අයට ගැළපෙන විදිහට තමයි ඒ භාවනා ක්‍රම ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා අද අපි මේ සිද්ධ කරන්න පින්නතුනි අවිඥාන අසුභය පිළිබඳව ඒ අවිඥාන අසුභයත් අපි භාවනා කළා. අපි වර්ධනය කළා මේ අවිඥාන අසුභ භාවනාවේදී මේ පිළිකුල් භාවනාවේදී දස අසුභයක් පිළිබඳව අසුභ 10ක් පිළිබඳව. දැන් කලින් සවිඥාන අසුභය එහෙම නැත්නම් විඥානීය සහිත ශරීරය දිහා බැලුවා අපි කලින්. ඒ කියන්නේ කුණප කොටස් 32ක් පිළිබඳව කේසා ලෝම
නකා දන්තා තචෝ මංසං නහාරු අට්ටි මිඤ්ඤා මේ විදිහට කොටස් 32ක් ශරීරයේ තියෙන මේ පිළිකුල් කොටස් 32 දිහා බලලා ඒක පිළිකුල වර්ධනය කළා. මේ ශරීරයේ පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ශරීරයේ තියෙන සක්කාය දිට්ඨිය ටික ටික අපි ගලව ගන්න තමයි මේ භාවනා කළේ. ඒ කියන්නේ මම මගේ මට කියන මේ ශරීරයේ තියෙන ඇල්ම ටික දැන් අපි අයින් කරගන්න. ඒකට තමයි දෙලිස් කුරුක කොටාස පිළිබඳව භාවනා කළේ. ඊළඟ මේ භාවනාවේ තියෙන අවිඥාන අසුභය, ඒ කියන්නේ දස අසුභ 10ක් තියෙනවා. ඒකට කියනවා අවිඥාන අසුභ. ඒ කියන්නේ විඥානයක් නැහැ. ඒ කියන්නේ මලසිරුර. ඇයි අපි මේ මලසිරුර දිහා බලන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ඉතින් මලසිරුර දිහා බලා ඉන්නේ මේ ඒකෙන් තේරුමක් තියනවද කියලා. පින්නතුනි මේ මලසිරුර බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ මලසිරුරේ අවස්ථා 10ක් වෙනස් වෙන ආකාර දිහා බලන්න කියලා. ඒ බලන්න කිව්වේ ඇයි? ඒ බලන්න කිව්වේ අපි මරණයට පස්සේ අපිට බලන්න වෙන්නේ නැහැ. මොකද ජීවත් වෙනකොට බලපු ඒවා තමයි දෙතිස් කුරුක කොටස. එතකොට ඒක මැරෙන්න ඕනේ නැහැ. ජීවත් වෙනකොට බලන්න පුළුවන් විඥානීය සහිතව. හැබැයි මරණයට පස්සේ අපිට බලන්න වෙන්නේ නැහැ මේ මෘත ශරීරය දිහා. එහෙනම් මේ මෘත ශරීරයක් ආධාර කරගෙන ඒ අපි ඉදිරියේ තියෙන මෘත ශරීරයක් ආධාර කරගෙන අපි සමාන කරනවා මටත් ওই ටික නේද? මාත් මේ විදිහට මැරෙනවා. මැරලා ඉදිමෙනවා. මාත් නිල් වෙනවා. මටත් මේ වගේ මල සිරුරට වගේ පණුව ගහනවා මටත්. ඒක මට වළක්වන්න බෑ. ඒක මේ සංසාරේ කොච්චර මට පණුව ගහලා ඇද්ද? මාව මැරලා ඉදිමිලා ඇද්ද? දැන් නම් අපි මැරුණාට පස්සේ පෙට්ටියට දාලා අපිව බොහොම ලස්සන සරසලා අපිව එක්කෝ ආදාහනය කරන්න එක්කෝ භූමි දානය කරන්න කට්ටිය ඉන්නවනේ. මේ සසෙන මොන තරම් අපි මැරිලා වල්ලන්න කෙනෙක් නැතුව කුණු වෙලා යන්නේ. සත්තු සිව්පා වෙලා මැරිලා නිල් වෙලා ඊළඟට ඉදිමිලා පණුව ගහලා අපි මරණයටපත් වෙලා ඇද්ද එහෙම සිද්ධ වෙලා. අපි දන්නේ නැහැ. ඒ තරම් මේ සසරේ අපි මේ විදිහට සිද්ධ වෙන්න ඇති. ඉතින් ඒක නිසා මෙන්න මේ දිහා බලලා අපි අර මృత ශරීරයට අපිව සමාන කරන මටත් මේ ටික තමයි. මේ කුණු ශරීරය තමයි මම මේ පෝෂණය කරන්නේ. මේ කුණු ශරීරයක් තමයි මම මේ දරාගෙන ඉන්නේ. මේ අසුචි ගොඩක් නේද මම මේ දරාගෙන ඉන්නේ. මේක අසුභමයි කියලා හිතට මේ සංඥාව දෙනවා. දැන් අපි දීලා තියෙන්නේ කොහොමද? අපි මෙච්චර කාලයක් දීලා තියෙන්නේ මේක හොඳයි සුභයි කියලා දීලා තියෙනවා. ඇහැ හරි සුභයි, කන හරි සුභයි, නාසය හරි සුභයි, දිව හරිම සුභයි, ශරීරයත් හරි සුභයි, සිත ඊට වැඩිය සුභයි කියලානේ අපි දීලා තියෙන්නේ. ඒ කියන්නේ සුභ සංඥාන දීලා තියෙන්නේ. සුභ කියන සංඥා දීලා තියෙන්නේ. ඒක තමයි රූපයක් දකිනකොට ඒ රූපෙට ඇලෙන්නේ. මොකද සුභ විදියට දීලා තියෙන නිසා. හැබැයි රූපේ තියෙන අසුභය දකින්න පුළුවන් නම්, ඇහි තියෙන අසුභයක් දකින්න පුළුවන් නම් අපිට පුළුවන්කම තියෙනවා මේක අසුභයි කියලා දකින්න. ඒක නිසා තමයි මෙන්න මේ දීලා තියෙන මේ සංඥා ගලව ගන්න තමයි. ඒ කියන්නේ මේ පොන්චි කාලේ ඉඳලා අපිට දීලා තියෙන මේ සංඥා ටික ගලව ගන්න තමයි අපි මේ භාවනාව සිද්ධ කරන්නේ මේ විදිහට ශරීරයේ දිහා බලාගෙන එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ මල සිරුර දිහා බලාගෙන අපි මේ තමන්ගේ සිරුරට සමාන කරලා මේ සංඥාව දෙන්න හදන්නේ මේ හිතට. ඒ හිතට නිතර මේ සංඥාව දෙනකොට මේ භාවනා කරනවා කියන්නේ සිහියෙන් සංඥාව දෙනවා. ඒ සංඥාව දෙන්න සිතේ තියෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ කියන්නේ මගේ කියන ආසාව නැති වෙනවා. ඒ නැති වුණාම සක්කාය දිට්ඨිය ගැලවිලා යනවා. ඒ ගැලවිලා යන මොහොතක් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි වැරදියට අවබෝධ කරගන්න එපා. මේ මෙහෙම කිව්වහම සමහරවිට හිතෙන්න පුළුවන් අනේ ඉතින් අපි මේවා කරලා වැඩක් තියනවද? මේ වගේ අපි ජීවත් වෙලා වැඩක් තියනවද? ඇඳුම් ඇඳලා වැඩක් තියනවද? හොඳට ජීවත් වෙලා වැඩක් තියනවද කියලා එහෙම හිතන්න එපා. බුද්ධහමෙන් එහෙම කියලා ඒවා බමුණු මතනේ. කෙනෙකුට හොඳට අඳින්න, පළඳින්න, හොඳට කය සස්ස ගන්න, හොඳට ජීවත් වෙන්න යාන වාහන, ගෙවල් දොරල් මේවා සියලු දේ එක්කලා ජීවත් වෙන්න පුළුවන් මෙහෙම භාවනා කරන කෙනෙකුට අරිට වැඩි සතුටින්. හැබැයි එයා නිතරම හිතනවා ඒ පරිහරණය කළත් ඒවත් අනිත්‍යයි. ඒවත් අනිත්‍ය තමයි. දැන් බලන්නකො විසාකාව කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. විසාකාව කියලා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් අවුරුදු 7ේදී. හැබැයි එයා මේ ලෝකයේ දෙන්නයි හිටියේ ඒ වගේ මහා මේක පළඳින දෙන්නයි හිටියේ. එක්කෙනෙක් තමයි විසාකාව. ඒ කියන්නේ කෝටි ගාණක් වටිනා ආභරණයක්. ඒක ශාරීරියේ දරාගෙන ඉන්නත් මහා ශක්තිවන්ත කෙනෙක් වෙන්න ඕනේ, පුණ්‍යවන්ත කෙනෙක් වෙන්න ඕනේ.
ඉතින් එහෙම ආභරණයක් ඒ කියන්නේ විශාකාව ඊට අමතරව සතරම් පලඳන්න ඇතිනේ. ඕක පැනදුවා කියන්නේ ඉතින් අනිත් සතරම් දේවල් පැනදුවේ නැහැ කියන්න බෑනේ. එතකොට ඇය නිතරම හිතුවා මේ කය සැරසුවාට මේ කයට වෙන්නේ මේකයි කියලා අවබෝධයෙන් හිටියා. ඉතින් ඒක නිසා පින්නතුනි අපි මේ කය ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නට ඕනේ. දැන් අපි මේ අද භාවනා සිද්ධ කරන්න මේ දස අසුභයෙන් අපි අද සිද්ධ කරන්න පින්නතුනි විචිද්දක කියන මේ අසුභය විචිද්දක. දැන් ඔය මේ පින්නතුන් අන්තර්ජාලය ඔස්සේ සොයා ගන්නට ඇති පින්තූර ඒ පින්තූරයක් දිහා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පින්තූරේ හිතේ මවා ගන්න පුළුවන්. ඒ මවාගෙන පින්තූර දිහා බලාගෙන හෝ ඔබට පුළුවන් භාවනා කරන්නට. ඒකෙන් මේකෙන් කියන්නේ පින්නතුනි මේකෙන් සඳහන් කරන්නේ විචිද්දක කියලා කියන්නේ මරණයටපත් වෙලා දවස් 4ක් ගියා. දැන් මෙట్లా දවස් 4ක් ගියාට පස්සේ දැන් පළවෙනි දවසේ ගියාම මොකද වෙන්නේ? පළවෙනි දවසේදී උද්දුමාතක ඉදිමෙනවා මේ ශරීරය. පළවෙනි දවසේ ඉදිමෙනවා. දෙවෙනි දවසේ නිල් පාට වෙනවා. ඉදිමිලා නිල් පාට වෙනවා. ඊළාට විපුබ්බක. ඊළාට අර තැන් වලින් පෙප්පෙල්ලා සැරවෙන්න ගන්නවා. මස් කුණු වෙලා සැරව ගලන්න පටන් ගන්නවා. ඊළඟට අර දැන් මෙතන සඳහන් කරන්නේ විචිද්ද කියලා කියන්නේ මැදින් කැපිලා කියලා කියන්නේ මේ උසහරියේ අස්ති කොටස් නැහැනේ. ඒ හරියම ඔක්කොම කුණු වෙලා නිකන් වෙන් වෙලා වගේ. එහෙම මල්සිරු තියෙනවා. කියන්නේ මල්සිරු විනාශ වෙගෙන යනකොට ඒ කුසහරිය තමයි විශේෂයෙන්ම විනාශ වෙන්නේ. මොකද ඒ හරියේ අස්ති කොටස් නැහැ. ඒක නිසා අර මස් දිය වෙලා ගිහිල්ලා අස්ති පෑදෙනකම් එතන තමයි විශේෂයෙන්ම විනාශ වෙලා යන්නේ. ඒක නිසා එතකොට අපිට පේන්නේ මේ මල්සිරු දෙකක් වෙන්නේ කොටස් වෙලා වගේ නිකන්. මෙන්න මේ කියන තැන් වලින් හිල්ලුන තැන් වලින් සිදුරු හැදුන මල්සිරු. ඒ කියන්නේ කුණු වෙලා අර මස් කුණු වෙලා සැරව ගලමින් අර තැන් වලින් සිදුරු හැදුන මල්සිරු පිළිබඳව තමයි මේකෙන් අදහස් කරන්නේ. මේකෙන් අර්ථවත් කරන්නේ. එතකොට මේ මල්සිරුට වෙච්ච දේම තමයි මගේ ශරීරයට සිද්ධ වෙන්නේ කියලා ඔයත් මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කරමින් මේකේ පිළිකුලක් මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මලසිරුරේ තියෙන පිළිකුල මගේ ශරීරයටත් මේ ටිකමයි වෙන්නේ පිළිකුල. දෙයක්. මේ මලසිරුරටත් මේ දේ වෙනවා මටත් මේ දේ වෙනවා. ඒතකොට මේ මලසිරුරත් කුණු වෙනවා මාත්මත් මරණයටපත් වෙලා කුණු වෙනවා. ඒතකොට මේ මලසිරුරත් අපවිත්‍රයි මගේ ශරීරයත් අපවිත්‍රයි. ඒතකොට මේ මලසිරුරේ තියෙන අසුචි ගොඩක් මගේ ශරීරයේ තියෙන අසුචි ගොඩක්. ඒතකොට මම දරාගෙන ඉන්නේ අසුචි ගොඩක්ම තමයි. ඒක නිසා මේක බොරුවක් නෙමෙයි සත්‍යයක් නේ. මේ ශරීරයේ තියෙන තනිකරම අපවිත්‍ර ගොඩක්. එන්නේ ඒක තමයි අපි මතු කරගන්න ගන්න. ඉතින් ඒක නිසා පින්නතුනි අපි භාවනා කරමු මේ මොහොතේදී. ඒ භාවනා සිද්ධ කරනකොට අර කලින් වගේම මේ පින්නතුන් මේ බලන්න ඕනේ වර්ණ වශයෙන් ඊළඟට ලිංග වශයෙන් මම සඳහන් කරන්නම් මේ විදිහට බලන්න. බලලා ඔබේ සිත පුළුවන් තරම් දුවන්නට දැන් බොහෝ දුරට මේ භාවනාවේ හිත දුවනවා අඩුයි. මොකද අපි මේ සිත දිහා මේ මල සිවුරක් දිහානේ බලන්නේ. ඒ අපේ ශරීරයට සමාන කරමින් බලනවා. ඒ බලනකොට සිත බොහෝ දුරට දුවනවා අඩුයි. පුළුවන් තරම් තමන්ගේ හිත අරමුණේ තියාගෙන භාවනා කරන්න අපි උත්සාහ කරමු. හොඳයි එහෙනම් අපි සූදානම් වෙමු. සාදු සාදු සාදු. එනම් මේ පින්නතුන් සුළු කාලයක් දෙන්නම් පූර්ව කෘත්‍ය සිද්ධ කරන්නට.
සූදානම් වෙන්න. කය ඍජුව තියාගෙන පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. තමන්ගේ කය ඍජුව තියාගෙන පහසු ඉරියව්වකින් වාඩි වෙලා භාවනාවට සූදානම් වෙන්න. හොඳ හුස්මක් අරගෙන පින්නතුනි කයයි සිතයි දෙකම සැහැල්ලු කරගන්න. සැහැල්ලු කරගෙන කිසි දෙයක් හිතන්න එපා. හිතට කිසිම දෙයක් හිතන්න නැතුව සුළු වෙලාවක් ඉන්න. සැහැල්ලු වෙන්න. දැන් තමන්ගේ ශරීරය දිහා හොඳට බලන්න. හිසේ සිට පය දක්වා, පයේ සිට හිස දක්වා. හොඳයි තමන්ගේ භාවනාව කමටහන සිහි කරන්න දෙන්න. විචිත්තක කියන මේ මනසක ඔබට රූපයක් තියෙනවා නම් ඒ දිහා බලන්න පුළුවන් ඉස්සරලා එහෙම නැත්නම් හිතේ මවා ගන්නට පුළුවන්. හොඳට බලන්න මේ මනසක දිහා. මේ මනසකේ හිසේ සිට පය දක්වාම බලන්න. පයේ සිට හිස දක්වාම බලන්න. මේ මනසකට නදීම තමයි මට වෙන්නේ. මේ ධර්මතාවය ඉක්මවන්න බෑ. මේ ටිකම මට සිද්ධ වෙන්නේ. ඉදිරියේ තියෙන මේ විචිත්තක මනසෙට තැන් තැන් වලින් සිදුරු හැදිලා මේ මනසට තැන් තැන් වලින් හිල් හැදිලා සිදුරු හැදිලා හොඳට බලන්න මේ මනසට. වර්ණ වශයෙන් බලන්න අවබෝධයෙන් යුක්තයි. තැන් තැන් වලින් පැලිලා සිදුරු හැදිලා
මගේ ඉදිරියේ තිබෙන මේ මල සිරුර නරක් වෙලා සිදුරු හැදිලා ඕජස් ගලමින් සැරව ගලමින් තිබෙන මල සිරුර මේ මල සිරුර අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ මගේ ඉදිරියේ තියෙන මල සිරුරට වෙන දේමයි මගේ මේ කයට සිද්ධ වෙන්නේ. මා මරණයටපත් වෙලා මේ විදිහටම විනාශ වෙනවා. මේ මල සිරුර වගේම සමාන වෙනවා. එහෙනම් මේ මල සිරුර අසුභ වගේම මගේ ශරීරයත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුකයි අනාත්මයි දෙයට මෙනෙහි කරන්න ටික වෙලාවක්. සටහන් වශයෙන් බලන්න මේ ඉදිරියේ තියෙන මල සිරුරේ මේ ඇස්වල සටහන් මේ හිසේ සටහන් මේ පාද දෙකේ සටහන් මේ අත් දෙකේ සටහන් මේ පපුවේ සටහන්
මේ විදියට සටහන් වශයෙන් දකින්න. අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ මනස වටන දේම මගේ ශරීරයට සිද්ධ වෙන්නේ. එහෙනම් මාත්මිය ගියාට පස්සේ මේ මනස වගේම විනාශ වෙලා යනවා. කුණු වෙලා යනවා. පණුව ගන්නවා. මේ ස්වභාවයටම මගේ මේ කය ගොදුරු වෙනවා. මේක අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ විදියට ටික වෙලාවක් භාවනා කරමු. මේ මනස දිහාම බලාගෙන මේ මනස තමන්ට මේ දේ සිද්ධ වෙන බව හොඳට මෙනෙහි කරමින් සිහිය පිහිටවගෙන භාවනා කරන්න. අසාර වශයෙන් දකින්න. අසුභ වශයෙන් දකින්න. පිළිකුල් වශයෙන් දකින්න. දුර්වර්ණ විදියට දකින්න. දුර්ගන්ධ විදියට දකින්න. අනිත්‍ය විදියට දකින්න. දුක් විදියට දකින්න. අනාත්ම විදියට දකින්න.
සිරුර දිහා තමන්ගේ කය දිහා හොඳට සිහියෙන් මෙනෙහි කරමින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ මොන සිරුරත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ මනසිරට නදීමයි මගේ කයට දවසක සිද්ධ වෙන්නේ මනසිර වගේ මගේ කයත් අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි හොඳයි භාවනාව අවසන් කරන්න හිත සැහැල්ලු කරගන්න අදිෂ්ඨාන කරගන්න සමාධිය බැසයත්නවා සමාධිය බැසයත්නවා සමාධිය බැසයත්නවා සමාධිය බැසයත්නවා ටික වෙලාවක් කොහොම ඉන්න කය සැහැල්ලු කරගෙන කිසිම සිතිවිල්ලකට එන්න දෙන්නේ නැතුව හිත සැහැල්ලු කරගෙන ටික වෙලාවක් දැන් හුස්මක් අරගෙන සිත කය දෙකම සැහැල්ලු කරගන්න. හොඳ හුස්මක් අරගෙන ටික වෙලාවක් ඉඳලා හුස්ම පිට කරලා කයයි සිතයි දෙක සැහැල්ලු කරගන්න. හිමීට දැස් ඉවර කරන්න. සාදු සාදු සාදු. පින්නතුනි අපි බොහෝ වේලාවක් මේ අසුභ සංඥාව වඩන්නට යෙදුණා. අපි මේ ප්‍රගුණ කරන්නේ සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ සතර සතිපට්ඨාන නිතර නිතර වඩන්නට කියලා. ඉතින් ඒක නිසායි අපි මේ සතර සතිපට්ඨානය අපිට ඉඩ තියෙන සෑම වෙලාවකම ප්‍රගුණ කරන්නේ. ඔබ මේ භාවනාව නිතර නිතර ඉඩ තියෙන සෑම මොහොතකම ඔබේ ජීවිතෙන් කාලයක් වෙන් කරගෙන මේ භාවනාව වඩන්න
ඒ වඩන තරමට තමයි ප්‍රතිඵල වැඩි වෙන්නේ. ඒ වගේම තමයි නිතරම හිතන්න මේ කයේ තියෙන පිළිකුල පිළිබඳව. මේ කයේ තියෙන්නේ සුබ ලක්ෂණයක් නෙමෙයි අසුබ ලක්ෂණයක්. පිළිකුල් ලක්ෂණයක්. ඒ නිසා නිතර හිතන්න මේ කය පිළිකුල. ඒ සංඥාව නිතරම දෙන්න. නිතර හිතට දෙන්න මේ සංඥාව. මොන සංඥාවද? පිළිකුල් සංඥාව. මේ කය පිළිකුල්. මගේ මේ කෙස්ලොම්නිය දත්නාර ඇට මස් මේ සියල්ලම පිළිකුල් සහිතයි. පිළිකුල් සහිතයි. ඒ වගේම මාත් මරණයටපත් වෙනවා. මේ මල සිරුරට වෙන්න දෙයමයි මට සිද්ධ වෙන්නේ කියලා පිළිකුල ඇති කරගන්න මේ ශරීරය පිළිබඳව. මේ පිළිකුල පිළිබඳව නිතර හිතන්න. නිතර තමන්ගේ සිතිවිලි වලට මේ පිළිකුල පිළිබඳව දෙන්න. ඔය සංඥා වෙනස් කිරීමක් තමයි අපිට කරන්න වෙන්නේ නිවන් දකින්න. දැන් අපිට තේරෙන්නේ නැති අපිට දීලා තියෙන සංඥා අපි පුංචි කාලේ ඉඳලා අපිට ලැබිලා තියෙන සංඥා. ඒ සංඥා නිසා අපිට විපල්ලාසයක් වෙලා තියෙනවා. ඒකට කියනවා සංඥා විපල්ලාස කියලා. ඔය සංඥා විපල්ලාසයක් ටික ගලව ගන්න තමයි මේ භාවනාව සිද්ධ කරන්නේ. ඒ කියන්නේ නිවැරදි සංඥා අපි දෙනවා. ඒ කියන්නේ සත්‍ය සංඥාවක් දෙන්නේ මේ. කයි ස්වභාවය මේකයි. ඒ ස්වභාවය දෙනවා. අපි පිළිගන්න කැමති නෑ හැබැයි. හැබැයි මේ භාවනාවෙන් අපි කොහොම හරි හිතට දෙනවා මේ සත්‍ය ස්වરૂපය. සාමාන්‍ය ජීවිතේ අපි කැමති නෑ පිළිගන්න. සාමාන්‍ය කෙනෙක් පිළිගන්න කැමති නෑ මේ කය අසාරයි අසුබයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි කියලා පිළිගන්න කැමති නෑ. මොකද අපි දීලා තියෙන්නේ මේක සුබයි කියලා. ඒක නිසා අපි අසුබයි කියලා හිතන්න අමාරු අපිට. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? අපි දෙන්න ඕනේ මෙන්න මේ කියන සංඥාව. මේ භාවනාවට මේ සංඥාව තරමුණක් ගන්න. ඒ කියන්නේ මේ දෙන කමඨහන කියලා කියන්නේ තරමුණක් දෙනවා. දැන් මේ දස අසුබෙන් අපි අද එකක් ප්‍රගුණ කළා. ඒක අපි දුන්නේ අරමුණක් විදියට. මේ කමඨහන. මේ අරමුණේ හිත පිහිටවගෙන ඒ අරමුණේ හිත සංඥාව මේ ඒ සංඥාව දුරු කරලා සංඥාව හිතට දෙනවා. මේකයි මේ ශරීරයේ ස්වභාවය කියලා. ඉතින් ඒක නිසා අපි ඉන්නතුනි අපි ලබන සතියේදී සිද්ධ කරනවා ඊළඟට අපිට තියෙන්නේ වික්කිට්ඨක කියන අසුබය. වික්කිට්ඨක කියන මේ අසුබය ඒ පිළිබඳව ඔබ රූපරාම තියෙනවා නම් ඔබ ඒවා බලලා ඒවා සූදානම් කරගන්න. ඒ රූපරාම අද අපි භාවනා වැඩසටහන අවසන් කරනවා. ඒක නිසා අපි ඉන්නතුනි අපි මේ භාවනා කරනකොට ඒ භාවනා කරන්න ආරම්භ කරනකොටත් අපි අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම ප්‍රත්‍යවේක්ෂා කළා. එහෙම නැත්නම් මූලික පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරලා භාවනා කරන්න ඉඳගන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ආරම්භ කරනකොට ඒ පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරලා මුළු ජීවිතේම පරිත්‍යාග කරලා වාඩි වෙන්න පුළුවන්. ඒතකොට තවත් ප්‍රතිඵල හොඳ වෙනවා. මොකද මේ අපේ ජීවිතයෙන් පරිත්‍යාග කළා මම මේ භාවනාව මගේ ජීවිත පරිත්‍යාගයෙන් මේක සිද්ධ කරන්නේ කියලා වාඩි වෙන්නේ. ඒකත් තාම හොඳයි. ඊළඟට අපි භාවනාව අවසන් කරනකොට එක පාරටම S2 අරින්න එපා කියලා කියන්නේ ඒක යම්කිසි හේතුවක් නිසා. ඉතින් මේ භාවනාව අවසන් කරනකොට ඒ කරන පිළිවෙලටම කරන්න උත්සාහ කරන්න. මොකද එක පාරටම අපි නැගිට්ටොත් මේ භාවනාවකින් ඒ අපිට යම්කිසි සමාධියකට ඇවිල්ලා තිබුණා ඒක ආයෙ ඉන්නේ නැහැ. ඒකට සෑහෙන උත්සාහ කරන්න ඕනේ. ඒක නිසා තමයි අර පිළිවෙලට දැන් වාහනයක් නවත්තනකොට පිළිවෙලක් තියෙනවනේ. ඒක යන්නේ වගේ තමයි අපිත්. මොකද අපි මේ ලෝකෝත්තර සිද්ධි වුණ කලේ දැන්. මේ සෑහෙන වෙලාවක් ලෝකෝත්තර සිද්ධි වුණ කලේ. අපි හිටියේ ලෝකෝත්තර සිද්ධි වල. ඒතර එකපාරටම අපිට ලෞකිකයට එන්න බැරි නිසා තමයි අපි ටික හිමීට අපි ඒ සිතිවිලි වලට එන්නේ. ඉතින් ඒකයි ඒක සිද්ධ කරන්නේ. ඒක නිසා හොඳයි අද කල්පනා කරගන්න මේ පින්නතුන් අද මේ සිද්ධ කරගත්තා වූ මේ මහා වූ කුසලානුභාවයෙන් භාවනාමය කුසල කර්මයානුභාවයෙන් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පිංකම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පිළිගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං